මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වෙලා උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. විදුලියෙන් ක්‍රියා කරන වාහන ආනයනය කෙරෙහි ඉදිරියේදී රජයේ ප්‍රමුඛත්වය. කාබනික පොහොර භාවිතයෙන් නිපද වූ ආහාර මිලදී ගැනීමට ජනතාව වැඩි කැමැත්තක් දක්වන බව සමීක්ෂණයකින් හෙළිවෙයි. ඉඩම් අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියට රුපියල් කෝටි 70ක්. සංචාරක සේවා සපයන්නන්ට දී ඇති ණය හා පොලි වාරික ගෙවීමේ සහනය දෙසැම්බර් මාසයේ දක්වා. එන්නත් කරන වැඩසටහන දීපව්‍යාප්ත මට්ටමින් සාර්ථකව. ඊයේ කොරෝනා ආසාදිතයන් 1223ක්. ඓතිහාසික රොහුණු කතරගම මහදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය හෙට සිට. ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමේ තීරණය ඇමරිකානු ජනාධිපතිවරයා සාධාරණීකරණය කරයි. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් ඇගීමට. වාහන ආනයනයේදී විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන ආනයනය සඳහා ප්‍රමුඛත්වය සැපීමට රජය තීරණය කර ඇතැයි ඇමති මහින්ද අමරවීර මහතා කියයි. වායු දූෂණය නිසා ඇතිවන ආර්ථික පාරිසරික මෙන්ම සෞඛ්‍යමය ගැටලු සැලකිල්ලටගෙන අදාළ තීරණය ගනු ලැබීය. පරිසර අමාත්‍යාංශය දැනටමත් ඒ සඳහා ඇමති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ. මෙරට දළදේශීය නිෂ්පාදනයෙන් 8% පමණ වායු දූෂණය හේතුවෙන් ඇතිවන රෝග වැළැක්වීමට සෞඛ්‍යාංශය වැය කරන බව සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා සඳහන් කළේය. කොළඹ නගරයේ පවතින වාහන තදබදය හේතුවෙන් දෛනිකව රටට සිදුවන අලාභය රුපියල් කෝටි 100 ඉක්මවයි. අනවශ්‍ය ලෙස ඉන්ධන දහනය හා කාලයේ අපතේ යාම හේතුවෙන් වාර්ෂිකව රටට සිදුවන පාඩුව රුපියල් කෝටි 400කට ආසන්නය. විදුලි බලයෙන් ක්‍රියා කරන මොටර රථයක බැටරිය වරක් ආරෝපණය කළ පසු ගමන් කළ හැකි දුර ප්‍රමාණය කිලෝමීටර 300කි. තාක්ෂණය වැඩි දියුණු කර එම දුර ප්‍රමාණය ඉදිරියේදී කිලෝමීටර 500 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. එවැනි මෝටර රථවල බැටරි ආරෝපණය සඳහා දෙවෙනි පුරා පිහිටුවා ඇති මධ්‍යස්ථාන සංඛ්‍යාව 55කි. එම සංඛ්‍යාව 200 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි පරිසර ඇමතිවරයා කියයි. ඒ සඳහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කරේ. ඒ සඳහා පරිසර ප්‍රවාහන විදුලි බලශක්ති කර්මාන්ත හා මුදල් අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිතයි. කාබනික පොහොර භාවිතයෙන් නිෂ්පාදනය කළ වසවිසෙන් තොර ආහාර මිලදී ගැනීමට ජනතාව විශාල උනන්දුවක් දක්වන බව සමීක්ෂණයකින් හෙළුවේ. ජනතාව ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සෞඛ්‍යාරක්ෂිත බව කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරයි. කෘෂි රසායන භාවිත කර නිපද වූ ආහාර හා ජාන වෙනස් කළ කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර මිලදී ගැනීමට ඔවුන් පසුබට වන බව එම සමීක්ෂණයේදී හෙළි වී තිබේ. සබරගම විශ්වවිද්‍යාලයේ කෘෂි ව්‍යාපාර කළමනාකරණ අංශය එම සමීක්ෂණය සිදු කළේ. කාබනික පොහොර භාවිතයෙන් නිපද වූ ආහාර මිල අධික වීම ජනතාව ඒවා කෙරෙහි යොමු වීමට ඇති ප්‍රධාන ගැටලු ලෙසද හිදී හඳුනාගනු ලැබීය. පාරිභෝගික ජනතාව පවසන්නේ එවැනි ආහාරවල මිල අධික වීම Taman මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් බවයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ක්‍රියාත්මක කරන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 70ක් වෙන් කෙරේ. ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරන කාබනික පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශයට අලෙවි කරන අතර එමගින් ලැබෙන මුදල් චක්‍රීය ක්‍රමයට නැවත කාබනික පොහොර නිෂ්පාදනයට මියදවෙයි. ව්‍යාපෘතිය දිවෙන පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. පළමු අධීර යටතේ උතුරු මැද පළාතේ මහ පරිමාණ පොහොර නිෂ්පාදන ව්‍යාපෘති 35ක් දැනටමත් ආරම්භ කර ඇත. ඊට සම්බන්ධ වී සිටින ව්‍යවසායකින් සංඛ්‍යාව 1300කි.
එමගින් නිෂ්පාදනය කරන කාබනික පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ලබන සැප්තැම්බර් මාසයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට සපයන බව ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා කියයි. ව්‍යාපෘතිය දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීම ලබන කන්නේ සිට ආරම්භයි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ලංකා පොස්පේට් සමාගම හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ව්‍යාපෘතිය සඳහා එක්ව සිටී. මේ ප්‍රවෘත්තියේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත මහජන බැංකුව සංචාරක සේවා සපයන්නන් බැංකු සහ මුල්ලේ ආයතන වලින් ගෙන ඇති ණය හා ලීසින් පහසුකම් වෙනුවෙන් ණය හා පොලි වාරික නොගෙවා සිටීමට දුන් සහන කාලය මේ වසර අවසානයේ දක්වා දීර්ඝ කෙරේ. ගෝලීය වසංගතයේ ස්වභාවය සලකා බලමින් ශ්‍රී ලංකා මහ බැංකුව සමග සමාලෝචනය කර අදාළ සහනය තවදුරටත් දීර්ඝ කිරීම සලකා බලන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. බැංකු වලින් ගෙන ඇති ණය හා ලීසින් පහසුකම් වෙනුවෙන් රජය පසුගිය වසරේ මාර්තු මාසයේ සිට වරින් වර සහන පිරිනමා තිබේ. දැනට සංචාරක ක්ෂේත්‍රයට වාණිජ්‍ය බැංකු සපයා ඇති සමස්ත ණය මුදල රුපියල් කෝටි 30,000 ඉක්මවයි. ඒ සමග අය කරන පොලියද ඊට සමානුපාතිකව ඉහළ ගොස් තිබේ. ඒ අනුව දීර්ඝකාලීන විසඳුමක් ලෙස මෙම ණය මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඉදිරි සැලැස්මක් මේ වන විට මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇතැයි ඇමතිවරයා පැවසීය. සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාය ඇතිව එය සඳහා සකස් කළහ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මේ වන විට එය අධ්‍යයනය කරමින් සිටී. සංචාරක සේවා සපයන්නන් දිරිගැන්වීම සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇතුළු විධිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහිද අවධානය යොමු වී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. සංචාරක සංගම් දැනටමත් ඒ සඳහා කෙටුම්පතක් සකස් කර රජයට ඉදිරිපත් කර තිබේ. දෙව්ලපිටිය පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොරෝනා පොකුරු වලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 2,62,121 දක්වා ඉහළයයි. ආසාදිතයෝ 1,223 දෙනෙක් ඊයේ හඳුනාගනු ලැබූහ. ඓතිහාසික රොහුණු කතරගම මහදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය හෙට ආරම්භයි. ඒ සඳහා සිළු කටයුතු සූදානම් බව බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා කියයි. කප් සිටුවීමේ මංගල්‍යයෙන් පසුගිය මේ 27 වෙනිදා ආරම්භ වූ පෙරහර මංගල්‍යය ලබන 24 වෙනිදා පැවැත්වන දිය කැපීමේ මංගල්‍යයෙන් නිමාවට පත්වේ. මංගල්‍යයේ සුවිශේෂ මහ පෙරහර ඇසළ පුරපසළොස්වක පොහොයේ දෙන ලබන 23 වෙනිදා වීථි සංචාරය කරයි. ගිනි පෑගීමේ උළෙල පැවැත්වෙන්නේ ලබන 20 වෙනිදායි. සෞඛ්‍ය හේතු මත මෙවර පෙරහර මංගල්‍යයේ නැරඹීමේ අවස්ථාව ජනතාවට අහිමි වෙයි. පාදයාත්‍රා වන්දනා ගමනද මෙවර නොපැවැත්වේ. පෙරහර මංගල්‍යයේ නැරඹීමට පැමිණ අපහසුතාවට පත් නොවන්නයි බස්නායක නිලමේවරයා ප්‍රමුඛ පෙරහැර සංවිධායක මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී. මීළඟට ප්‍රමුඛ පුවත. නව්‍යකරණයේ අභිමානය නවමානයට මහජන බැංකුව 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොරෝනා ප්‍රතිශක්තිකරණය සඳහා වන එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකය. පසුගියදා දිවෙනට ලැබුණ ෆයිසර් මාත්‍රා ඉදිරියේද දිවෙනේ සෑම ප්‍රදේශයකම වෙසෙන වඩාත් අවදානම් පාර්ශව සඳහා එන්නත් කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. හම්බන්තොට නගරයේ සිට සූරිය වැව දක්වා ඇති අඩි 100 මාර්ගයේ පළමු බස් නැවතුම්පොළ රාත්‍රී කාලයේ අඳුරේ පවතින බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා නැගේ. ඒ නිරතුරු වන අලින් ගැවසෙන ස්ථානයකි. උදෑසන හා රාත්‍රී කාලයේ ගම්මානවලට යන ජනතාවට එමගින් විවිධ පීඩාවලට ලක්වීමට සිදුවේ. ප්‍රධාන පාලම අසල පිහිටි මෙම බස් නැවතුම්පොළට වීති පහනක් සවිකර තමන්ට සහනයක් සලසා දෙන්නයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි, මේ ඔබේ අවධානයටයි.
විදෙස් පුවත්. ඇෆ්ගනිස්තානයෙන් සිය හමුදා ඉවත් කර ගැනීමට ගත් තීරණය ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සාධාරණීකරණය කරයි. මෙම තීරණයෙන් හමුදා සමාජිකයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකිවන බව ඔහු පෙන්වා දෙයි. ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ සිදු කරන මෙහෙයුම් ලබන මාස 30 වනදා අවසන් වේ. ඇමරිකාව ඇතුළු විදේශීය හමුදා ඉවත් වන බව දැනුම් දීමත් සමග තලිබාන් කැරලිකරුවෝ ඇෆ්ගනිස්තානයේ තම බලය තහවුරු කර ගනිමින් සිටිති. ඔවුන් මේ වන විට ප්‍රදේශ රැසක බලය අත්කරගෙන අවසන්ය. 2001 සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසුව පුරා වසර 20ක් ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් සිදු කළහ. බොලිවුඩ් සිනමාවේ හිටපු විශිෂ්ට නළුවෙකු වූ දිලිප් කුමාර්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව මුම්බයි නගරයේදී පසුගිය බදාදා සිදු කෙරිණි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අවමගුලට සහභාගී වූ සංඛ්‍යාව අවම කර තිබිණි. බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු අමිතාබ් බච්චන් අවමගුල් උත්සවයට සහභාගී වී සිටියේය. ඊට පෙර ජනප්‍රිය නළු නිළියෝ රැසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. බෙලියත්ත අම්පිටිය වැව සංවර්ධනය කෙරේ. වැය කරන මුදල රුපියල් කෝටි 30කි. මහා භාණ්ඩාගාරය, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට සැපයූ අරමුදල් වලින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. සංවර්ධන කටයුතු ඇමති චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි. කිලෝමීටරයක් දුර ව්‍යායාම මන්තීරුවක් ඉදිකිරීමද ව්‍යාපෘතියට අයත්ය. ඊට අමතරව බෙලියත්ත දුම්රිය ස්ථානීය සහ වැව අතර භූමිය පළල් කර ඒ උද්‍යානයක් ලෙස සංවර්ධනය කෙරේ. ලබන වසර මුල් භාගයේ වන විට සංවර්ධන කටයුතු නිම කිරීමේ ඉලක්කයයි. ක්‍රීඩා පුවත්. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩකාවන් ඇගීම හා අනුග්‍රාහකයන් හඳුන්වා දීම කොළඹ ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී ඊයේ සිදු විය. ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියාය. එදා තමන්ට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ බව එහිදී සිහිපත් කළ ඇය මව්බිම වෙනුවෙන් ජාතික මෙහෙවරක් ඉටු කිරීමට මෙම ක්‍රීඩකාවන්ට කදිම අවස්ථාවක් උදා වී ඇතැයි සඳහන් කළාය. ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමණියම් මහතාද හිදී අදහස් දැක්වූයේ. මේ අතර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායකයන් පවසන්නේ උළෙල නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට අහිමි වන බවයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. කාඩිෆ්හිදී ඊයේ නිමාවට පත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී පාකිස්තාන කණ්ඩායම පරදවා කඩුළු 9ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. පාකිස්තාන කණ්ඩායමට පන්දු 35යි පන්දු 2කදී රැස් කරගත හැකි වූයේ ලකුණු 141ක් පමණි. පන්දු 21යි පන්දු 5කදී එක් කඩුලක් පමණක් දෙවි ලකුණු 142ක් රැස් කර ගනිමින් එංගලන්ත කණ්ඩායම ජය වාර්තා කළේය. ඩේවිඩ් මාලන් නොදවි ලකුණු 68යි. කඩුළු 4ක් බිඳහෙළු එංගලන්ත ක්‍රීඩක සකිබ් මහමුද් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. පොල් අපනයනයෙන් පසුගිය වසරේදී රුපියල් කෝටි 2200ක වාර්තාගත ආදායමක් ලැබී ඇතැයි ඇමති රමේෂ් පතිරණ මහතා කියයි. පොල් අපනයන ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතී. එහෙත් එම ඉල්ලුම සපුරාලීම විශාල අභියෝගයක් බව ඇමතිවරයා කියයි. මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි කෝටි 300කි. එහෙත් එහි වර්ධනයක් සිදු වී නැත. එම තත්ත්වය සැලකිල්ලටගෙන මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනයට ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ගෙන ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.5% අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා
ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ගාල්ල දිස්ත්‍රික්කයේ කෙතුල් කර්මාන්තයේ වැඩි දියුණු කෙරේ. ඒ සඳහා මේ වන විට වැඩසටහන් රසක් ක්‍රියාත්මක බව දකුණු පළාත් සංවර්ධන අධිකාරිය කියයි. කෙතුල් කර්මාන්තය බහුලව සිදු කෙරෙන නෙළුව, තවලම, න්‍යාගම යන ප්‍රාදේශීයකම් කොට්ටාශවල එම කර්මාන්තයේ නියුතු පුද්ගලයින්ට උසස් ප්‍රමිතියේ කෙතුල් පැල සහ උපකරණ සැපීම ආරම්භ කර තිබේ. නෙළුව ප්‍රාදේශීයකම් කොට්ටාශයෙන් එම වැඩසටහන ආරම්භ කෙරෙනේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC Finance වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. අදත් හෙටත් දෙවෙනි නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවෙන හරහා හා දිවෙන අවට මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේද වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ සහ මධ්‍යම පළාත්වල වරින් වර වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සබරගමුව බස්නාහිර පළාත්වලත් ගාල් හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවන තද වැසි ඇතිවිය හැකිය. උතුරු පළාතේද තැනින් තැන වැසි ඇතිවෙයි. ඌව හා නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දැන් දවසේ සටහන බැසිල් රාජපක්ෂ යන නමට ඇයි ඇතැම් අය මෙතරම් බය? පාර්ලිමේන්තුවට එතුමා අමුත්තෙද්ද? මේ රටේ ජනතාව අතර ජීවත් නොවූ කෙනෙක්ද? මිනිසුන්ගේ දුක හඳුනා නොගත් කෙනෙක්ද? අද එතුමා පාර්ලිමේන්තුවට ආගමනය වීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ කණ්ඩායම් විවිධ අදහස් ප්‍රචාරය කරනවා, විවේචනය කරනවා. ඒ අතර රාජපක්ෂ පවුලම විවේචනය කරනවා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එන පළමුවැනි සහ අවසාන මන්ත්‍රීවරයා බැසිල් රාජපක්ෂ පමණද? ඍජු තීරණ ගන්නා ඍජුව වැඩ කරන පුද්ගලයා විවේචනය කරනවා කියන්නේ පළ ඇති රුකට ගල් ගහනවා යන්නයි. බැසිල් රාජපක්ෂ මහතා මේ රටේ ආර්ථිකය නංවන්නට පෙරමුණගෙන කටයුතු කළ වකවානුව මේ රටේ ජනතාවට අමතකද? සෑම ගෙදරකම බිම් අඟලක් පුරා එළවලු පළතුරු වවා ආදායම් ලබා ගැනීමට ග්‍රාම සේවාසම් 14000ක් සම්බන්ධීකරණය කර මෙරට ගොවිද ඇතේ සවිය හඳුනාගත් නායකයා ඔහු නොවේද? ගම නැගුම, මග නැගුම, උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, දිවි නැගුම, අපි වවමු රට නගමු, ලිය අභිමන්‍යු, මේ සෑම දෙයක්ම රටේ ජනතාව වෙනුවෙන් සංකල්පනය කළ නායකයා ඔහු නොවේද? උතුරු පළාතේ සියලු මම්මාවත් මන්නාරම සංගුපිටිය පාලම ස්වයං රැකියා සංකල්පය තුළින් ගම්බද ජනතාවතට මුදලක් ලබා දෙමින් නිහඬ සේවයක් රට පුරා දියත් කළ වචනයෙන් නොව ක්‍රියාවෙන් වැඩපෙන්නූ බැසිල් රාජපක්ෂ මැතිතුමා 2016 පොදු ජන පෙරමුණ ගොඩනැගූ නිර්මාතෘවරයාය. ඔහුට එරෙහිව කෑගසන විපක්ෂයේ ඇතමුන් මෙන් කිසිදා ඇගේ ලේ තවරා නොගත් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මනස තුළ
මේ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නට යන්නේ කුමක්ද? රට ගොඩනගන්නට එතුමා ළඟ ඇති සැලසුම් නොදැන එතුමාට දොස් නගන පිරිසට අනාගතයේ දවසක එතුමාගේ වටිනාකම තේරුම් යනු නොඅනුමානයි. යලි සිරස්තල විදුලියෙන් ක්‍රියා කරන වාහන ආනයනය කෙරෙහි ඉදිරියේදී රජයේ ප්‍රමුඛත්වය කාබනික පොහොර භාවිතයෙන් නිපද වූ ආහාර මිලදී ගැනීමට ජනතාව වැඩි කැමැත්තක් දක්වන බව සමීක්ෂණයකින් හෙළිවේ. ඉඩම් අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියට රුපියල් කෝටි 70ක් සංචාරක සේවා සපයන්නන්ට දී ඇති ණය හා පොලි වාරික ගෙවීමේ සහනය දෙසැම්බර් මාසයේ දක්වා එන්නත් කරන වැඩසටහන දීපව්‍යාප්ත මට්ටමින් සාර්ථකව ඊයේ කොරෝනා ආසාදිතයන් 1223ක් ඓතිහාසික රොහුණු කතරගම මහදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය හෙට සිට ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමේ තීරණය ඇමරිකානු ජනාධිපතිවරයා සාධාරණීකරණය කරයි. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් ඇගීමට අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට. උදෑසන ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.